And now, live at 8. ආයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල අමාත්‍යංශ 28ක සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක විෂයන් ගැසට් කෙරේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වෙන් ඉවත් වෙයි. කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතීසි. රටම හොයන විමලතිස්ස හිමි ස්වර්ණවාහිනියට කතා කරයි. අපිට සැඟවිලා ඉන්න ලැබීම පිළිබඳව ප්‍රශ්නයක්වත් නෙමෙයි. මම මේ ගැන සතුටු වෙනවා. මොකද දුටුගැමුණු පැරකුම්බා වලගම්බාදී රජදරුවෝ සැඟවිලා තමයි මේ රට හදලා තියෙන්නේ. මත්තලට සද්දන්තයා. අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත අමාත්‍යංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද සවස ප්‍රකාශයට පත් කළ මෙම ගැසට් නිවේදනයෙන් අමාත්‍යංශ සංයුතිය විෂයපතය අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අනපනත්ද අයත්. අද සවස නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අමාත්‍යංශය සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිලිටගෙන එක් අමාත්‍යංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂී ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යංශය සකස් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක මුදල් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධනය සහ නිවාස අධිකරණ විදේශ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අධ්‍යාපන සෞඛ්‍ය කම්කරු පරිසර වනජීවී සහ වන සංරක්ෂණ කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් ධීවර වැවිලි ජල සම්පාදන විදුලි බල බලශක්ති වරාය හා නාවික මහා මාර්ග ප්‍රවාහන තරුණ හා ක්‍රීඩා සංචාරක වෙළඳ කර්මාන්ත ජනමාධ්‍ය ලෙස අමාත්‍යංශ 28ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අමාත්‍යංශ ව්‍යුහයේ සැකසීමේදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර වෙතයි. එම ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇති බව සඳහන්. සෑම අමාත්‍යංශයකම විෂයපතය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනුමාතෘකා යටතේ මේ ගැසට් නිවේදනයෙන් පැහැදිලි කර තිබෙනවා. අමාත්‍යංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 වෙනි බදාදා එනම් අනිද්දා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රම මගුල් මඩුවේදී ජනාධිපතිතුමා හමුවේ දියුරුම් දීමට නියමිතයි. මේ අතර ලබන බදාදා සිදු කරන දියුරුම් දීමේ උත්සවයේ කටයුතු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් හා යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මහනුවර මගුල් මඩුව පරිශ්‍රයට ගොස් අදාළ උපදෙස් ලබා දී තිබුණා. අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. එහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලටද සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ දියුරුම් දීමෙන් අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනට ගොස් ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයාට ශක්තිය ලබා දෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයේ දිව්‍යංග රැකවරණේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ටිකක් කියමු. දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුයෝලා දිට්ඨාවායේ වද්දිට්ඨායේ ච දූරේව තාවල් පුදුම විශ්වාසයක් ලැබලා තියෙන්නේ ඔයාලා ගැන ඒ විශ්වාසය තාවල කරගන්නයි ඕන කරන්නේ. අනතුරු අග්‍රාමාත්‍යවරයා පැපිලියන සුනේත්‍රා දේවී පිරිවෙන වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා.
රට එක්සත් කරපු නායකයා නැවතත් ආපහු ජනතාව ඔබතුමාම එතනට මොකද ඔබතුමාට මේ රටේ තව චුට්ටි දෙයක් කරන්න ඉතුරුලා තියෙනවා. ඔබතුමා යුද්ධය අවසන් කළා. සංවර්ධන මාර්ගයේ ඉතුරු කටයුතු කොට අපේ ජනාධිපතිතුමාගේ ආරම්භන ඉටු කරන්න මේ තුනෙන් දෙකේ බලයක් ලැබිලා තියෙනවා. කිසි බයක් නැහැ. හැමදේම සිද්ධ වෙලා තියෙන වෙලාවෙදී අපි ආශිර්වාද කරන ඉදිරි කටයුතු සිද්ධ කරන්න. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණි බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙතයි. එහිදීද ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාද හිමි වුණා. අපේ රට මහා විනාශයක් කරා ගමන් කරමින් තිබිලා එයින් බේරාගත් පුද්ගලයා හැටියට අපේ ගෞරවය හැමදාම ඔබතුමා ලබාගෙන තියෙනවා. මේ රටේ ජනතාව තමන් අතින් එක් මැතිවරණයකදී සිද්ධ වෙච්ච අවාසනාවන්ත වරද හරිගස්සලා ඒ වරද ඊටාම ඉහළින් ඒ වරද නිවැරදි කරලා ඔබතුමාට විශේෂ බලයක් දීලා තියෙනවා අපේ රට හදන්න. අපි අපේ පෞද්ගලික ඕනෑකම් අවශ්‍යතාවයන් නෙමෙයි මේ විනාශය කරා ගිය ගමන මේ රටේ ඒ විනාශය නවත්තලා ඉදිරියට මේ රට ගමන් කරවන්නට ඔබතුමාට වඩා ශක්තිය ලැබේවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා අද නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සිය කෘතවේදීත්වය පළ කළා. එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් වන 5,27,364ක මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමින් එතුමා කෙරෙහි විශ්වාස තැබූ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයන්ටත් රැස්වීම් සංවිධානය කළ හා ප්‍රචාරණ කටයුතු කරමින් දිවාරෑ වෙහෙසුණු සියලු ආධාරකරුවන්ටත් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කිරීමටත් සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙනවා. සාමූහික සංවර්ධන ක්‍රියාමාර්ගයක ආරම්භය මෙතැන් සිට සිදුවනු ඇති බවත් එකී සංවර්ධන ක්‍රියාදාමයට පක්ෂ පාට බෙහෙද පසකලා ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ මහතා එම තීරණයට එළඹ ඇත්තේ අද එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ලද දෙවන්ත පරාජය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැය 4කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරු පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒ වගේම පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙන බව එතුමා දැනුම් දුන්නා. ඒ වගේම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් 4ක් ආවා. රවි කරුණාය මැතිතුමා, මමත්, ඒ වගේම වජිර අබේවර්ධන මැතිතුමත්, දයා ගමගේ මැතිතුමාගේ නමත් තමයි නම් 4ට යොදනවා. නායකත්වයට කී දෙනෙක් නම් යෝජනා වුණාද? නම් යෝජනා කරන්නේ කීප දෙනෙක් බලාපොරොත්තු තියෙන කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා. පක්ෂ ඊළඟ නායකත්වය ගැන තමයි දැන් සාකච්ඡාව තිබෙන්නේ. ඔබතුමාට නායකත්වය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මං එහෙම මේ බලහත්කාරයෙන් පිටිපස්සේ තනතුරු පිටිපස්සේ යන පුද්ගලෙක් නෙවෙයි. කෙසේ වෙතත් අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පළ කළේ මෙවන් අදහසක්. එතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙලා නැහැ. නව නායකයෙක් පත් කරගත්තට පසුව තමයි ඒ තීන්දුව ගන්න ලබන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිසු මන්ත්‍රී දුරේට අයෙකු නම් කිරීමද අද පැවති සාකච්ඡාවේදී තීරණයකට එළඹීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් අද පැවති රැස්වීමේදීද එම දුරේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට හැකි වූයේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් නම් දල වශයෙන් තීරණය වුණා මේ පෙරදුනාය කාටවත් දෙන්නේ නැහැ කියලා. එහෙම තීරණයක් කරන්නේ නැහැ තාමත් ඒ වගේ කතාවකුත් තියෙනවා. නමුත් එහෙම තීරණයක් කරන්නේ නැහැ. මහලේකම්තුමාගේ නම යෝජනා වෙලා තියෙනවද මේ සඳහා? මහලේකම්තුමාත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේම හිටපු මන්ත්‍රීවරු කීප දෙනෙකුත් ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලන්ගේ නම්. ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කරන්නේ කවුද නම්? ඒ පිළිබඳව මේකෙන් පස්සේ සාකච්ඡා කරන්නේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සඳහා වන නම් මැතිවරණ කොමිසමට ලබා දීමට නියමිත අවසන් දිනය වන ලබන 14 වෙනිදාට පෙර දිනේ නම් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ මහලේකම්වරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක්වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. මෙවර මහමැතිවරණයෙන් සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුර 7ක් හිමි වුණා. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුර 7 පිළිබඳව අවසන් තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන රැස්වීමකදී තීරණය කිරීමට නියමිත බවයි මීට පෙර සඳහන් වුණේ. කෙසේ වෙතත් පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි. ඔබතුමා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ඉස්සෙල්ලාම හඬ නගපු ප්‍රබල පොරුපා. ඔබතුමා හිතන්නේ නැද්ද ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් ඔබතුමන්ට ලැබුණොත් හොඳයි කියලා? නෑ අම්මෝ මම ඉන්නේ කිසිම විදියක පරාජිත මන්ත්‍රීවරයෙක් ජාතික ලැයිස්තුවෙන් මේ පත් කළ යුතු නැහැ කියන ස්ථාවරේ මම ඉන්නේ. මේ අතර සමගි ජනබලවේගයෙන් තර්ක කළ සෙසු පක්ෂවලටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පනෝ ගණේෂන් මහතා පවසනවා. සමගි ජනබලවේගයේ තුළ පවතින සෙසු පක්ෂ පිළිබඳ පක්ෂයට අයිති වන මේ ජාතික ලැයිස්තු ධූරය පිළිබඳ සාකච්ඡාවක් දැනට පවත්වා කරගෙන යනවා. ඒ සාකච්ඡාවේ සාධක ප්‍රතිඵල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් මේ සාකච්ඡාව සාධක ප්‍රතිඵල ලැබුණේ නැත්නම් අපි පාර්ලිමේන්තු වෙනම කණ්ඩායමකටට පාඩු වෙන්න වා කියලා තීරණයට අපි ඇවිල්ලා නැහැ. ඒ වගේ අදහසක් අභ්‍යන්තරව විවිධ අවදාස් සමග ඒ අවදාස් තිබෙන බව ඇත්ත. නමුත් ඒ වගේ තීරණයට අපි ඇවිල්ලා නැහැ. සමගි ජනබලවේගයත් එක්ක අපි මේවර තරඟ කරා. එතුමාලා අපිට පොරොන්දු වුණා ජාතික ලැයිස්තුවේ ස්ථානයක් අපිට දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. මමයි මනෝ ගණේෂන් දිගම්බර ඇමතුමා තුන්දෙනා ගිහිල්ලා තමයි උක කතා කරේ. දැන් අදිමදි කරනවා නම් ඒකට ඉස්සරහට අපි පිළිවෙල කරන්න අවස්ථාවක් වෙයි කියලා අපි තුමාට කියන්න කැමතියි. අපි පොරොන්දු වෙච්ච එක ඉෂ්ට කරන්න ඕන. සමග ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ හරින් ප්‍රනාන්දු මහතාද අදහස් පළ කළා. අපිට දෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7යි. අපි බලාපොරොත්තු වෙන්නේ 9ක්. මේකේ අපි යොදාගත්ත කොන්දේසි තිබුණා. 5ක් හෝ 6ක් හම්බුනාට පස්සේ තමයි මේ පක්ෂ වලට යන්නේ. වගේ තිබුණා ගැටලු. කවුරු මොනවා වුණත් මම ෂේක් මට කියන්න දුන්නා මම ෂේක් කියලා. දැන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් ඔබතුමාලාගේ සමගි බලවේගයත් එක්ක තියෙන අනෙක් පක්ෂ දෙකක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිසිම ගැටුමක් නැහැ. අපි ඒක බොහොම සර්ව සාධාරණව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු පත් කරන්න කටයුතු කරනවා. මනෝ ගණේෂන් මහත්මයා ඉල්ලා තියෙන එතුමාලා පක්ෂයට කියපු විදිහට ගෙවුම් ගත වුණ විදිහටම ඕනේ කියලා. ඒ කියන්නේ මන්ත්‍රී ධූරයක් ජාතික ලැයිස්තුවේ. අපි ඒක අපේ සන්ධානය ඇතුලේ විසඳ ගන්න කටයුතු කරනවා. කවදද ජාතික ලැයිස්තුව නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ? නීත්‍යානුකූල දිනයට ඉස්සෙල්ලා. මේ අතර සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුර සඳහා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, ඉමිතියාස් බාකිර් මාකාර් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා, හරින් ප්‍රනාන්දු මහතා, මයන්ත දිසානායක මහතා සහ ඩයනා ගමගේ මහත්මිය යන අයගේ නම් යෝජනා වී ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර තිබුණා. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ සම්බන්ධීකාරකවරු හමු වුණා. සමගි ජනබලවේගයේ පක්ෂයක් හැටියට අපි හැම කරුණක්ම සාකච්ඡාවෙන් සම්මුතියෙන් අදහස් සුවමාරු කරගෙන ඒ තීන්දුව තීරණ වලට එළඹෙන පක්ෂයක්. ඒ තීන්දුව ගැනීම ප්‍රමාද උනායි කියලා කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක අපේ දුර්වලතාවයක් කියලා ඒක බොහොම බොළඳ සිතවිල්ල. මොකද අපි හැම දෙයක්ම සාකච්ඡාවෙන් සම්මුතියෙන් අදහස් සුවමාරු කර ගැනීමෙන් තීන්දුව තීරණ ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන නිසා ප්‍රමාද වෙලා හරි අපි හරි තීන්දුව ගන්න. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවකට පැමිණීමට හැකිව නැහැ. එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා උන්වහන්සේගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමග මෙම අර්බුදය හටගත්තා. පූජ්‍ය අතුරුලී රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ මූලිකත්වයෙන් අපේ ජනබල පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කළා. එම මැතිවරණයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් කිසිදු ආසනයක් දිනා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. එහෙත් අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා. මහමැතිවරණයට නාම යෝජනා බාර දීමට පෙර පක්ෂය තීරණය කර තිබුණේ පක්ෂයට හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරුලී රතන හිමියන්ට ලබා දීමටයි. ඒත් එම පක්ෂය පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් ලබා දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වීමත් සමග
එම ජාතික ලයිසු මන්ත්‍රී දුරේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දීමට පක්ෂය තීරණය කර තිබුණා. ඒ අනුව එම දුරේ සඳහා ඥානසාර හිමියන් පත් කිරීමට පක්ෂය තීරණය කළ බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඒ මන්ත්‍රී ධූරය සම්බන්ධව යම් යම් පාර්ශ්වයන් මොනයන් අදහස් දැක්වුවත් අපි පක්ෂයක් හැටියට තීරණයක් අරන් තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේට ඒ ලබා දෙන්න. කෙසේ වෙතත් එම මන්ත්‍රී දුරේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ට හිමි විය යුතු බවට තවත් පාර්ශ්වයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබඳව රතන හිමියන්ගෙන් විමසීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඒ සාර්ථක වූයේ නැහැ. ඒ අනුව උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ සිරි සදහම් සෙනසුනට අද ගියද උන්වහන්සේ විහාරස්ථානයෙන් බැහැරට වැඩම කර ඇති බව එහි සිටි භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කළා. කෙසේ වෙතත් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් හෝ අතුරුලියේ රතන හිමියන් ජාතික ලයිසුවට පත් කිරීමට නොහැකි වී ඇත්තේ එම මන්ත්‍රී ධූරය සඳහා තමන් වහන්සේ ඉදිරිපත් වන බවට එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමගයි. අදාළ දැනුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ අතුරුදන් ඇති බවට අපේ ජනබල පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද සඳහන් කළා. හැම දිස්ත්‍රික්කෙම උන්වහන්සේ දන්න කියන තැන් වලට ගිහිල්ලා බලලා තිනවා. උන්වහන්සේ යන පන්සල් වලට ගිහිල්ලා තිනවා. උන්වහන්සේගේ පන්සලට ගිහිල්ලා තිනවා. උන්වහන්සේ ලොකු හාමුදුරුවෝ පන්සලට ගිහිල්ලා තිනවා. උන්වහන්සේ ගෙවල් දොරවල් වලට අපි ගිහිල්ලා තිනවා. යාළු හිතවත්කම් තියෙන තැන් වලට ගිහිල්ලා තිනවා. උන්වහන්සේ නෑ. අපිට දැනට සැකයි ආණ්ඩුව මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත් වීම මත හෝ මේ ස්වාමින් වහන්සේ සංඝවා සිටනවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. කෙසේ වෙතත් අතුරුදන්ව සිටින බවට සඳහන් වන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අපත් සමග අද මෙලෙස අදහස් පළ කළා. මම අපේ ජනබල පක්ෂයේ ලේකම් හාමුදුරුවෝ වේදිනිගම විමලතිස්ස හාමුදුරුවෝ. අපි විවිධ එකඟතා ගණනාවකට මුහුණ දීලා තමයි මේ ජාතික ව්‍යාපාරය මේ හදිස්සියෙම ගොඩනගන්න යෙදුනේ. මේ හදිස්සියෙම ගොඩනගන ජාතික ගමනකදී අපිට විවිධ බාධකවල මුහුණ දෙන්න වෙනවා. මේ දෙදෙනා වහන්සේ ආරවුලකට පත් කරලා ගැටුමක් හදලා ඔබ වහන්සේ ගන්න කියලා විවිධ මත හදලා ඥානසාර හාමුදුරුවන්ට ගන්න බැරි වෙන മന്ത്രി ධූරය ඇතුළට වෙන අය රින්ගන්න සැලසුම් කරලා මේ ඥානසාර හාමුදුරුවන්වත් කලබල කරලා තමයි මේ ප්‍රශ්නේ හදන්න උත්සාහ කළේ. මේ മന്ത്രി ධූරයේ වෙන අය හොරකම් කරන්න ලෑස්ති වෙන්නේ. මේක හොරකම් කරලා වෙන පක්ෂයක් ඇතුළට අරගෙන අපිට ජාතික ව්‍යාපාරයෙන් මේ රතන හාමුදුරුවන්ට ඥානසාරවන්ටත් එන්න තියෙන පාර වහන්න යන්නේ. ඒ නිසා උන්වහන්සේලා දෙදෙනා ළඟට ඊළඟ සුදුසුකම් තියෙන ඊළඟ කෙනා මම. හැබැයි මම മന്ത്രി ධූරයේ ඉන්න අදහසක නෙමෙයි මේ කටයුතු කරන්නේ. මතක තියාගන්න උන්වහන්සේලා දෙදෙනාට මේ ධූරේ පූජා කරනවා. අපිට සැඟවිලා ඉන්න ලැබීම පිළිබඳව ප්‍රශ්නයක්වත් නෙමෙයි. මම මේ ගැන සතුටු වෙනවා. මොකද දුටුගැමුණු පැරකුම්බා වලගම්බාදී රජදරුවෝ සැඟවිලා තමයි මේ රට හදලා තියෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුව සඳහා නම් කර ඇති සුරේන්ද්‍ර රාඝවන් මහතාට එරෙහිව අද භික්ෂුන් වහන්සේ පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උන්වහන්සේ පැවසුවේ සුරේන්ද්‍ර රාඝවන් ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නුසුදුසු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තුවට ඉදිරිපත් කර තිබෙන සුරේන්ද්‍ර රාඝවන් මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු නොවන බව සඳහන් කරමින් භික්ෂුන් වහන්සේ පිරිසක් අද මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එතුමාගේ ප්‍රකාශයන් සම්බන්ධව එතුමාගේ Facebook ගිණුම සම්බන්ධව පරීක්ෂා කර බැලීමේදී අපිට දකින්නට ලැබුණා එතුමා මොන ආකාරයෙන් කටයුතු කරන්න තිබුණ කෙනෙක්ද කියලා. එතුමා කැනඩියන් ද්විත්ව පුරවැසි භාවයේ හිමි කෙනෙකු හැටියට අපිට ලැබුණු තොරතුරු අනුව එය හොයා බැලීමට මැතිවරණ කොමිසමට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යෙදුණා. ඉතිහාසයේදී එතුමාගේ Facebook ගිණුමේ රාජපක්ෂ පවුලේ පින්වතුන් එතුමා නිර්දේශ විදිහට විවේචනය කරන්නට යෙදিলা තියෙනවා. මේ වෙලාවේදී අපි වෙනත් රටක සිටිසන්ෂිප් තියෙනවද කියන ප්‍රශ්නේ හොයා බලන්න දුන්නා. ඉතින් ඒක මැතිවරණ කොමිසම විසින් ඉදිරි කටයුතු සිදු කරනවා ඇති. මේ අතර ඉලංගේ තමිල් අරසු පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන තවරාසා කලී අරසන් මහතා නම් කර ඇති අතර අදාළ තීරණය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් තොරව ගෙන ඇති බව ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසනවා. දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවරාසා කලයි අරසන් පත් කිරීම සම්බන්ධ තීරණය අප සමග සාකච්ඡා කළේ නැහැ. දිගමඩුල්ලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම ගැන අපට ගැටලුවක් නැහැ. නමුත් තනි පුද්ගල තීරණයක් අනුවයි එය අරගෙන තිබුණේ. තීන්දුවට පෙර අප සමග සාකච්ඡා කළ යුතුව තිබුණා. මෙවර මහමැතිවරණයේදී ඡන්ද 7,44,373ක් ප්‍රතික්ෂේප වී තිබුණා. මෙතරම් ප්‍රමාණයක් මහමැතිවරණයකදී ප්‍රතික්ෂේප වීම පිළිබඳව සමාජයේ ඇති වුණේ දැඩි කතාබහක්. අද අප ඒ පිළිබඳ විමසා බැලුවා. මෙවර මහමැතිවරණයේදී 1,62,63,885ක් වූ සමස්ත ඡන්දදායකයින්ගෙන් 75.89ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
එම ඡන්දවලින් 7,44,373ක්ම ප්‍රතික්ෂේප වී තිබුණු අතර එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 4.58ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එම සංඛ්‍යාව 81,034ක්. කෙසේ වෙතත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්ෂේපිත ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා වී තිබුණා. එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 42,048ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එය 7.28ක් තරම් ඉහළ අකයක් ගත්තා. අඩුම ප්‍රතිශතයක් වූ 3.18කින් ඡන්දය ප්‍රතික්ෂේප වී තිබුණේ දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන්. පාර්ලිමේන්තු මැතිවරණවලදී 4ත් 5ත් අතර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙලා තිබෙනවා. දැන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී 6.92ක් ඡන්ද ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. ඒ වගේම 2015 වර්ෂයේදීත් 4.42ක් සහ මෙවර මැතිවරණයේදී 4.58ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණ හැම මැතිවරණයකදීම වගේ 101ක වගේ ප්‍රමාණයක් තමයි ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. 2010 බැලුවොත් 0.97ක්, ඒ වගේම 2015 1.15ක් සහ 2019 පසුගිය ජනාධිපතිවරණයේ 0.8ක්. මෙලෙස ඡන්දය ප්‍රතික්ෂේප වීමට හේතු කිහිපයක් බලපාන අතර ඉන් ප්‍රධාන වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති නොදැනුවත්කමයි. මේ වගේම තුන්වෙනි කාරණේ හිතාමතාම සමහර වෙලාවට යම් ඡන්දදායකයෝ ප්‍රමාණයක් ඡන්දේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබෙනවා. මොකද අපේ රටේ ක්‍රමවේදයක් නැහැ. Taman කිසිදු පක්ෂයකට හෝ කිසිදු අපේක්ෂකයෙකුට අකමැති නම් ඒ අකමැත්ත ප්‍රකාශ කරන්න. මේක ඉන්දියාවේ නෝටා කියලා නනොදෙබව් කියලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් එවැනි ක්‍රමයක් ලංකාවේ නැති නිසා සමහරු හිතාමතාම දේශපාලනය පිළිබඳව කලකිරීම මත ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්. මේ අතර මෙවර මහමැතිවරණයට තරග කළ කලාකරුවන් අතරින් තිදෙනෙකු පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ උද්දික ප්‍රේමරත්න එම ලයිස්තුවේ 3 වන ස්ථානයට පත් වූයේ මනාප 1,33,550ක් ලබමින්. සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ රංජන් රාමනායකද මනාප 1,03,992ක් ලබා ගනිමින් එම ලයිස්තුවේ 2 වන ස්ථානයට පත් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ගීතා කුමාරසිංහද මනාප 63,358ක් ලැබූ අතර ඇයට හිමි වුණේ එම ලයිස්තුවේ 7 වන ස්ථානයයි. කෙසේ වෙතත් කලාකරුවන් කිහිප දෙනෙකුම මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරග කළ රූකාන්ත ගුණතිලක මහතා එම ලයිස්තුවේ 9 වන ස්ථානයට පත් වූ අතර ඔහු ලබාගෙන ඇත්තේ මනාප 26,088ක් පමණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ ඕෂධී හේවා මද්දුම එම ලයිස්තුවේ අවසන් ස්ථානයට පත් වූයේ මනාප 10,967ක් ලැබීම හේතුවෙන්. සමගි ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ රවීන්ද්‍ර යසස් මහතාට ලබාගත හැකි වූයේ මනාප 9,836ක් පමණක් වන අතර ඔහුට හිමි වූයේ එම ලයිස්තුවේ 10 වෙනි ස්ථානයයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ මදුමාධව අරවින්ද මහතා මනාප 28,412ක් ලබාගත් අතර ඔහුටද හිමි වූයේ එම ලැයිස්තුවේ අවසන් ස්ථානයයි. මේ අතර මහමැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර තම වත්කම් බැරකම් මැතිවරණ කොමිසමට බහර දිය යුතු වනවා. මැතිවරණ කොමිසම පවසන්නේ මහමැතිවරණයට තරග කළ පරාජිත සියලු අපේක්ෂකයින්ද සැප්තැම්බර් 6 වෙනිදාට පෙර තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බවයි. Is live at 8. තවත් දේශීය පුවත් කිහිපයක් පැන්. කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් අද යලි වරෙන්තු නිකුත් කෙරුණා. අද නඩුව කැඳ වූ අවස්ථාවේදී සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩිව දෝෂ දර්ශනයට ලක් කළා. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල වුවනික හෝටලේ කොටසක් කඩා දැමීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, නාගරික කොමසාරිස්වරයා, විදුලි ඉංජිනේරුවරයා, බැකෝ යන්ත්‍ර රියදුරු සහ කුරුණෑගල මහනගර සභාවේ වැඩපාලකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා. ඒ අනුව නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය 7 වෙනිදා වරෙන්තු නිකුත් කළා. ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ
රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත ජයමාන්න මහතා සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට කෂේරුකාවක් නොමැති බවයි. බලයට සහ තනතුරුවලට නැවෙන පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන බවද පැවසූ සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ සැකකරුවන් අධිකරණය මගහරිමින් සිටින බැවින් ඔවුන්ට රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසටයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක්ද නිකුත් කළා. අධිකරණය මගින් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී සහ ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගත හැකි නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙහිදී නිර්දය ලෙස විවේචනයට ලක් කළා. ඒ අනුව කරුණු සලකා බැලූ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අද යලි වරෙන්තු නිකුත් කළා. මේ අතර මුල්වරට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමත් සමග ඔවුන් සෙවීමට මෙහෙයුම් ආරම්භ කෙරුණද කුරුණෑගල ප්‍රදේශයේ සියලු ස්ථාන පරීක්ෂාවට ලක් කළද සැකකරුවන් සොයා ගැනීමට හැකි වූයේ නැහැ. සැකකරුවන් සෙවීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ කුරුණෑගල අධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද පැවැත්වුණා. රජයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින ගරු නීතිපතිතුමා මේ විදිහට නියෝගයක් නිකුත් කිරීමෙන් නිලධාරීන්ට අගතියක් වෙලා තියෙනවා. බෝනක හෝටලේ කියන ස්ථානයේ පුරාවිද්‍යා ස්ථානයක් නොවන බවට පුරාවිද්‍යා කොමසාරිස්තුමා දැනුවත් කරලා තියෙනවා. ඉදිරියේ දැනුවත් කරා පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ විෂයපතේවත් නොදැන මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම ඇත්තටම වැරද්දක්. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යන අයට මේ මාස 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ මහාධිකරණය අද නොතිසි නිකුත් කළා. මේ අතර හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. 2008 වර්ෂයේදී තරුණින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අසත්‍ය සාක්ෂි ගොනු කර තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව ප්‍රකාශ කරමින් දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ රිය අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා විසින්. ඒ අනුව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස රංජිත් මද්දුම් බණ්ඩාර, රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා, රංජන් රාමනායක ඇතුළු පිරිසකට දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබූ අතර ඒ අනුවයි ඔවුන් අද කොමිසමට පැමිණියේ. මේ අතර ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයකට තුඩු දුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට මේ මාස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ මහාධිකරණයේ නොතීසි නිකුත් කළා. ඒ නීතිපතිවරයා විසින් නිකුත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුවයි. කොළඹ තොටලඟ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයන් සොයා කළ එම මෙහෙයුමේදී සැකකරුවන් 58 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ. මේ අතර මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක් තුල සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණ තරුණියන් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ෆේස්බුක් හරහා මෙම සාදය සංවිධානය කර තිබූ අතර ඊට ඇතුළත්වීමේ ගාස්තු ලෙස රුපියල් 5000ක මුදලක් අය කර තිබුණා. මේ අනුව තරුණ තරුණියන් 50කට ආසන සංඛ්‍යාවක් එම සාදයට සහභාගී වී සිටි අතර කළුතර දිසා දූෂණ වැටලීම ඒකකයේ නිලධාරීන් සාදය පවත්වාගෙන ගිය හෝටලය පරීක්ෂා කර තිබුණා. එහිදී සාදයට සහභාගී වී සිටි තරුණ තරුණියන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 465ක් සහ ගංජා ග්‍රෑම් 13ක් මෙන්ම මත්පැති 5ක්ද සොයා ගැනීමටයි හැකි වුණේ. මේ අනුව සාදයට සහභාගී වී සිටි තරුණයන් 14 දෙනෙක් සහ තරුණියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගැනුණා. එන් 18 වියේ පසු වූ තරුණියක් මාස 3ක ගැවිණියක් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර හෝමාගම පොලිසිය උඩුවන ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 107ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 1,75,000ක මුදලක්ද සොයා ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. අත්අඩංගුවටගත් 24 හැවිරිදි ප්‍රධාන සැකකාරියගේ ස්වාමි පුරුෂයා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදනුවම් විඳින්නෙක් වන අතර ඔහුගේ මිතුරෙකු වන දැනට බන්ධනාගාරගතව පසුවන කුඩුරාජා නැමැත්තාගේ මෙහෙයවීම මත ජාවාරම් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ අතර කොළඹ තොටලඟ 75 වත්ත කේන්ද්‍ර කරගනිමින් අද උදෑසන විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා.
ඒ සඳහා පොලිස් ස්ථාන 8ක නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයින් කොටුකර ගැනීම සඳහා පැවති එම මෙහෙයුමට පොලිස් නිලසුනකයන්ගේද සහාය ලබා ගත්තා. මෝදර පොලිසිය මාදම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 380ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබූ රුපියල් 2,42,490ක මුදලක් සහ රන් භාණ්ඩ කිහිපයක්ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේදී මියගිය බවට පැවසෙන අංගොඩ ලොක්කා සම්බන්ධයෙන්ද අද පැවති පොලිස් මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. වාර්තා වෙනවා අංගොඩ ලොක්කා මේ ප්ලාස්ටික් සෙත්කමක් කරලා තියෙනවා කියන එක. දැනට ඔහු මියගිය බවට තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒ වාර්තා නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සනාථ කරගෙන නැහැ. සනාථ කර ගැනීම සඳහා ඇඟිලි සටහන් සහ DNA පරීක්ෂා සිදු කිරීම සඳහා අවශ්‍ය සාම්පල් යොමු කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ. ඒ තොරතුරු සනාථ වීමෙන් පසුව ඔහු මියගිය බව සනාථ වෙනවා නම් අපිට තවදුරටත් ඔහුගේ සැත්කම් පිළිබඳව කරුණු සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. දැනට ඉන්දියාවේ ඉන්දියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කරන බව තමයි අපිට නිල වශයෙන් වාර්තා කරන්නේ. අවශ්‍ය සාම්පල් අපි අවලා තියෙනවා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ පරීක්ෂාවල වාර්තා අපිට ලැබෙයි කියලා කඩිනවා. දැනට ඔයාගත්ත ඉඩම් සම්බන්ධයෙන් අයිතිකරුවන් ඉන්නවනම් කාර්යය රාජසන්ත කරන්න කලින් ඔවුන් දැනුම් දීමක් කළ යුතුද? බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා නම් එහෙම නැත්නම් ව්‍යාජ ඔප්පු සහදාගෙන අයිතිකරුවන් සිටියේදී එම ඔප්පු පාවිච්චි කරමින් ඔවුන්ව බිය ගන්නවලා ඒ ඉඩම් භාවිතා කරනවා නම් ඒ නිවැරදි අයිතිකරුවන්ට ඉදිරිපත් වීමට හැකියාව තියෙනවා. ඔබ නැවතත් ලයිව් එටේට් සමකින් මෙරට COVID-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 14 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා. ඒ සමගින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2593 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ දක්වා මෙරටින් හමුවේ ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2867ක් වන අතර තවදුරටත් රුහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 263 දෙනෙක් පමණයි. මේ අවස්ථාවේදී අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ සමාජයෙන්. නමුත් එයින් උපකල්පනය කරන්න බෑ අපේ සමාජය තුළ මේ COVID-19 රෝගීන් 100%ක්ම නැහැ කියලා. අපි හඳුනාගත්තු රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් හෝ ඉන්න පුළුවන්. ඒ தත්ත්වය නැහැ කියලා කියන්න නම් අපි වසංගත විද්‍යාත්මකව ඒ තහවුරු කළ යුතුයි. ඉතින් ඒ නිසා අපි දිගින් දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕන. මේ අතර දිවයිනට පැමිණීමට නොහැකිව ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙක් රැගත් UL 455 දරන ගුවන් යානය අද අලුයම දිවයිනට ළඟා වුණා. මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පළමුවර නිරෝධායනයට ලක්ව සිටි 500 දෙනෙක් දෙවැනි වරටත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එමෙන්ම කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 150කට අධික පිරිසක් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර COVID-19 අවදානම නිසා වසා දැමුණු රජයේ පාසල්වල සියලු ශ්‍රේණි අද යලි ආරම්භ වුණා. නව වැඩපිළිවෙලට අනුව 5, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවලට සතිය දින 5ෙම පාසල් පැවැත්වෙනවා. අනිකුත් ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන්නේ සතියකට දින 2ක් පමණක් වන අතර හෙට දිනේ 2 සහ 7 ශ්‍රේණි සිසුන්ටද බදාදා දින 3 සහ 8 ශ්‍රේණි සිසුන්ටද පාසල් පැවැත්වෙනවා. 4 සහ 9 වන ශ්‍රේණිවල සිසුන්ට පාසල් පැවැත්වෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලයි. මේ අතර 1 සිට 5 ශ්‍රේණි සඳහා සාමාන්‍ය වේලාව තුල පාසල් පැවැත්වෙන අතර 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පසුරු 1:30 දක්වාද 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වාද පාසල් පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසන්නේ COVID-19 වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය වනතුරු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. දැන් රට වටින් අටට. රට වටින් අටට. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නැවතත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සෙනරත් මහතාට පිරිනමනු ලැබුවා. අභාව ප්‍රාප්ත අතුල සේනානායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටියා. අතුල සේනානායක මහතා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියායි. මත්තල ගුවන්තොටුපළ පිවිසුම ආසන්නයේ අධිවේගී මාර්ගයේ වන් අලියෙකු සැරිසරන ආකාරය අප කැමරා කාචයෙන් මෙලෙස සටහන් වුණා.
ලයිව් එටේට අදට අවසන්. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.